රෙකෝඩින් දාලා නෑ. හරි අපි අද පාඩම පටන් ගමු එතනින් බූලියානු බීජගණිත න්‍යායන් වලින්. බූලියානු බීජගණිතය කියන එක ඇත්තටම මේ ගණන් වලදීත් පාවිච්චි වෙනවා තර්ක වලදීත් භාවිතා වෙනවා. බූලියානු බීජගණිතය කියන එක ගණන් වලදීත් භාවිතා වෙනවා. ඒ වගේම තර්ක වලදීත් භාවිතා වෙනවා. මුලින්ම අපි බලමු මේ බූලියානු බීජගණිත ප්‍රකාශන ගොඩනගන්නේ කොහොමද කියලා. බූලියානු බීජගණිත ප්‍රකාශන කියන්නේ සංකේතාත්මකව අපි තිබෙන ආදාන සහ ප්‍රතිදාන. අපිට තිබෙන ආදාන සහ ප්‍රතිදාන අරගෙන සංකේතාත්මකව අපි පෙන්නනවා මොකද්ද වෙන තාර්කික ක්‍රියාවලිය කියලා. එතකොට A.B කියලා කිව්වොත් එකෙන් කියන්නේ A සහ B and Bම කියන එක. ඒක පෙන්වන්න පුළුවන් තව විදිහක් තමයි A B කියන එක. ඒ කියන්නේ හිස්තැනක් නොතියා A B කියලා කිව්වොත් ඒකෙනොත් කියන්නේ A සහ B n ద్వාරය හරහා ගමන් කරනවා කියලා. A and B කියලා කියවන්න අපි ඒක. ඒ වගේම A එකතු කිරීම B කියන එක අපි කියවන්නේ A plus B හෝ A එකතු කිරීම B කියලා නෙවෙයි. ඒක මේ බූලියානු බීජගණිත තාර්කික ප්‍රකාශනවලදී අපි ඒක කියවන්නේ A OB කියලා. A OB කියලා තමයි අපි ඒක කියවන්නේ. එතකොට A.B කියලා කියන්නේ A and B වලට, ඒ වගේම A plus B කියලා කියන්නේ AOB වලට. ඒ වගේම A හි අනුපූරකය A not. A හි අනුපූරකය A not යන අපිට පෙන්වන්න පුළුවන් ආකාර දෙකක් තියෙනවා. එකක් තමයි A වලට පස්සේ හරස් ඇලයිරක් ගහලා A හි අනුපූරකය පෙන්වන්න පුළුවන්. දෙවැනි එක තමයි A වලට පස්සේ බා නැත්නම් A බා A වලට උඩින් තනි පොඩි කෙටි ඉරක් ගහලා ඒත් අපිට පෙන්වන්න පුළුවන් not A කියන එක. ඒ වගේම XO අපි පෙන්වන්නේ එකතු කිරීම වටේට රවුමක් ඇදලා. exclusive O කියන එක XO කියන එක අපි පෙන්වන්නේ එකතු කිරීම වටේට රවුමක් ඇදලා. ඊට පස්සේ මෙහෙම අපි බූලියානු බීජගණිත ප්‍රකාශනයන් ලිව්වම දැන් අපි බලමු කොහොමද අපිට මේ වගේ පිළිතුරු ලැබෙන්නේ කියලා. ඕගොල්ලෝ අපි කලින් කතා කරපු දේ පුතේ O ගේට් එකේ ස්වභාවය සියල්ල බිඳුව නම් බිඳුව O වුණොත් බිඳුව කියන එක තමයි O ගේට් එකේ ස්වභාවය. අනෙකුත් සියලු අවස්ථාවල O ගේට් එක එක ලබා දෙනවා. එhmenan බිඳුව ලැබුණොත් තමයි බිඳුව. අනෙක් සියලු අවස්ථාවල එක. එහෙමනම් මේ A කියලා නොදන්නා පදයක් තිබ්බොත් A කියන්නේ නොදන්නා පදයක් කියලා හිතන්න. ඒ වගේ අවස්ථාවලදී මොකද වෙන්නේ? A කියන්නේ නොදන්නා පදයක් නම් ඒ නොදැන සිටින අවස්ථාවලදී O ගේට් එකත් සමග එකක් ගියොත් අනිවාර්යයෙන්ම එක ලැබෙනවා. හේතුව මොකද්ද? O ගේට් එකේ ස්වභාවය. එක එකක් හරි තිබ්බොත් මෙතන එක එකක් හරි තිබ්බොත් එයා දන්නවා ප්‍රතිදානය එකයි කියලා. ආදානයන්ගේ කුමන හෝ ආදානයක් එක වුණොත් ප්‍රතිදානය එකයි. ඒ තමයි O ගේට් එකේ ස්වභාවය. ඒ හින්දා නොදන්නා එක අපි නොදන්නා වුණාට කමන්නේ නැහැ. එකක් තියෙනවනේ එක වෙච්ච. ඒ හින්දා එකයි. එහෙම තමයි අපි එක ගන්න. බිඳුව වුණොත් නම් ගැටලුවක් තියෙනවා. බිඳුවුණොත් ගැටලුවක් තියෙනවා කියන්නේ ඒ අපි දන්නේ නැහැනේ. ඒ කියන්නේ නොදන්නා ආදානයක්. අපි යමු බලන්න මේ අපේ logic platform එකට logic.ly/demo. ඔයාලටත් මගෙත් එක්ක ගිහිල්ලා ඔයගොල්ලන්ටත් මේක කරන්න පුළුවන්. හරි මේකේ දැන් ඔන්න ඔය නොදන්නා එක අපි ක්‍රියේට් කරන්න යන්නේ. අපි යම් දෙයක් තියෙනවා අපි දන්නේ නැහැ. ඒ වගේම අපිට දීලා තියෙන O ගේට් එක. එතකොට අපි මේකෙන් ලැබෙන එක බිඳුව කියලාත් දන්නවා. දැන් අපෙන් යම් කෙනෙක් අහන ප්‍රතිදානය මොකක්ද කියලා. මේ වගේ අවස්ථාවක් තමයි ඔය තියෙන්නේ. පොඩ්ඩක් අපි පෙළහැට දාගමු. මේ තියෙන ඔය වගේ අවස්ථාවක්. හරි ඒ කියන්නේ මේ තියෙන්නේ එක පැත්තකින් බිඳුව එනවා කියලා අපි ෂුවර් එකටම දන්නවා බිඳුවයි. නැත්නම් මේ ස්විච් එක අයින් කරලා අපි බිඳුවක් දාමු. එක පැත්තකින් බිඳුවක් කියලා අපි ෂුවර් එකටම දන්නවා. අනිත් පැත්තෙන් මොකද්ද කියලා අපි දන්නේ නැහැ. මේ තියෙන්නේ නොදන්නා A. මේ නොදන්නා A මත තමයි මේ ප්‍රතිදානය තීරණය වෙන්නේ. බලන්න නොදන්නා A බිඳුව වුණොත් ප්‍රතිදානය බිඳුවයි. නොදන්නා A එක වුණොත් ප්‍රතිදානය එකයි. බිඳුව වුණොත් බිඳුවයි. බිඳුව වුණොත් බිඳුවයි. එක වුණොත් එකයි. බිඳුව වුණොත් බිඳුවයි. එක වුණොත් එකයි. එහෙමනම් මේ නොදන්නා Aම තමයි ප්‍රතිදානය වෙන්නේ.
ඇයි අපි එහෙම කියන්නේ? නොදන්නා ඒම ප්‍රතිදානය කියලා අපි කියන්නේ ඇයි? මොකද නොදන්නා ඒ බිඳුව වුණාම මේ බිඳුව නම් ඒමයි ප්‍රතිදානය බිඳුවමයි. මෙතන බිඳුව නම් මෙතනත් බිඳුවයි. මෙතන බිඳුව නම් මේ නොදන්නා ඒ බිඳුව වුණාම නොදන්නා ඒ බිඳුව වුණාම ප්‍රතිදානය බිඳුවයි. ඒ වගේම මේ නොදන්නා ඒ එක වුණාම එහෙමනම් ප්‍රතිදානයත් ඒ අනුව වෙනස් වෙනවා. නොදන්නා එක වුණාම ප්‍රතිදානයත් එකයි. එහෙනම් මේ එක බිඳුව මෙතනත් එක බිඳුව එහෙමමයි. එහෙනම් ඒමයි මෙතන දෙකම නොදන්නා විට ඕන තව එකක්. දෙකම නොදන්නා විට. ඒ කියන්නේ මේ පළවෙනි එක දන්නෙත් නෑ දෙවෙනි එක දන්නෙත් නෑ. හැබැයි මේ දෙක සමානයි කියලා කියනවා. දෙකම ඒ දෙකම සමානයි කියන්නේ මේ වගේ තත්ත්වයක් පුතේ තියෙන්නේ. මේකත් මේකත් දෙකම දන්නේ නෑ. දැන් ප්‍රතිදානය අහනවා. එතකොටත් ඉතින් දෙකම බිඳුව උනොත් බිඳුවයි. මේක එක වුණොත් දෙකම එක වෙලා එකක් වෙනවා. එහෙනම් බිඳුව වුණොත් බිඳුවයි. එක වුණොත් එකයි. කියන්නේ ඒමයි ප්‍රතිදානය. එහෙනම් ඒමයි ප්‍රතිදානය. ඊළඟට අහනවා මේ වගේ අවස්ථාවක්. නොදන්නා එකක් තියෙනවා. අනිත් එකේ අනිත් පැත්ත. ඒ කියන්නේ අනිත් පැත්ත කියන්නේ මෙතන තියෙන not එක. නොදන්නා එකක් තියෙනවා අනිත් එකේ අනිත් පැත්ත. ඒත් බිඳුව නම් මේ යටින් එක ගිහිල්ලා එක වෙනවා. එක නම් උඩින් එක ගිහිල්ලා එක වෙනවා. බිඳුව නම් යටින් එක ගිහිල්ලා එන හැම විට මේකයි. එකේ උඩින් එක ගිහිල්ලා එක වෙනවා. එක නම් යටින් එක ගිහින දෙකම ඒ not නම් එකක් අනිත් එක not. එහෙමනම් කොහොමත් මේක ප්‍රතිදානය එකයි. ඔය ආදී වශයෙන් පුතේ AND gate එකකටත් හිතන්න වෙනවා. පැහැදිලිද මම මේ කියපු ටික? අපැහැදිලි දේවල් තියෙනවද? AND gate එකට යන්න කලින් අපැහැදිලි දේවල් තියෙනවද? පැහැදිලිද? හරි සර්. ඉඳුවර හරි සර්. AND gate එකේ දැන් ඔයාලා විශේෂ අවස්ථාව දන්නවනේ. AND gate එකේ විශේෂ අවස්ථාව දෙකම එක නම් එක වීම. දෙකම එක නම් එකයි. ඒ තමයි AND gate එක මේ. දෙකම එක නම් එකයි. ඔය තමයි AND gate එක. 1 1 නම් 1. දෙකම එක නම් එකයි. AND gate එකේ ස්වභාවය. එතකොට මෙතනදී අනිත් අවස්ථාවලදී බිඳුවයි. ඊළඟට එකක් එක අනිත් එක දන්නේ නැහැ. දැන් අපි හදලා බලමු. දැන් අපි දන්නවා ක්‍රමවේදය. එකක් එක අනිත් එක දන්නේ නැහැ. තියෙන්නේ AND gate එක. ඔය බලන්න AND gate එක එන්න. තියෙන්නේ AND gate එක. එකක් එක අපි අනිත් එක දන්නේ නැහැ. එකක් එක අනිත් එක දන්නේ නැහැ. දැන් අපි නොදන්නා එක. මෙයා බිඳුව වුණොත් මෙයා බිඳුවයි. මෙයා එක වුණොත් දෙකම එක වෙලා එකයි. එහෙනම් බිඳුව වුණොත් බිඳුවයි. එක වුණොත් එකයි. එහෙනම් නොදන්නා එකමයි උත්තරේ. බිඳුව වුණොත් බිඳුවයි. එක වුණොත් එකයි. එහෙනම් නොදන්නා එකේ යගේ යම් මගයක්ද ඒ යගේම තමයි ප්‍රතිදානය. බිඳුව වුණොත් බිඳුව එක වුණොත් එක. ඊළඟට එකක් බිඳුව අනිත් එක දන්නේ නැහැ. ඉතින් බිඳුවක් ගියොත් AND gate එකෙන් පුතේ කතා කරන්න දෙයක් නැහැ නේ බිඳුවමනේ. එක වුණත් බිඳුවයි බිඳුව වුණත් බිඳුවයි. මොනවා කරත් බිඳුවම තමයි උඩින් බිඳුවනේ යන්නේ. දෙකම නොදන්නා. ඒකත් අර වගේ. දෙකම දන්නේ නැහැ. දෙකම එක නම් එකයි. දෙකම බිඳුව නම් බිඳුවයි. එහෙනම් ඒමයි. එකක් අනිකා not. එකක් අනිත් එක අනිත් පැත්ත. එහෙනම් ඉතින් ජීවිතේට එක වෙන්නේ නැහැ. ඇයි ඒ? කොහෙන් හරි බිඳුවක් යනවා. ඒක උඩින් එකක් යනකොට යටින් බිඳුවක් යනවා. යටින් එකක් යනකොට උඩින් බිඳුවක් යනවා. ජීවිතේට එක වෙන්නේ නේද බිඳුවයි. ඔන්න AND ద్వාරයේ හැටි. හරි. ඔය වගේම දරුවෝ දැනගන්න ඕනේ XOR ద్వාරය. XOR ద్వාරය වල දන්නවා එකේ එකක් තිබ්බොත් එකයි. එකේ එකක් තිබ්බොත් එකයි. නැත්නම් එකේව ගන්න ඔත්තේ වුණොත් එකයි. ඉරට්ටේ වුණොත් බිඳුවයි. දැන් අපි හිතලා බලමු මේ විශේෂ නොදන්නා පදයක් තියෙන අවස්ථාව. මොකද මේක විශේෂයෙන්ම එක්සෑම් එකේ අපි මේ තියෙන ඇත්තටම මේ බූලියානු බීජගණිත න්‍යායන්ව තමයි. මේ න්‍යායන් ඉගෙන ගන්න කලින් අපි පොඩ්ඩක් දැනගන්න ඕනේ මේ සරල බූලියානු බීජගණිතයේ කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියලා. ඒකයි මේ ටික තියෙන්නේ. දැන් තියෙනවා XOR ద్వාරය. XOR මෙහෙන් XOR ద్వාරය තියෙනවා. එතකොට එක එකක් තිබ්බොත් එක අපි දන්නවා. මේ තියෙන්නේ අපේ ආදාන දෙකම එක වුණොත් නම් බිඳුවයි පුතේ. මේ එකක් වෙනකොට බිඳුවක් වගේ තිබ්බනම් එකයි. ඒ තමයි XOR ద్వාරයේ හැටි.
හරි එතකොට අපිට කියනවා මෙහෙම එකක් එකලු අනිත් එක දන්නේ නැහැලු. දන්නේ නැහැ. ඉතින් 1.0 කියොත් එකනේ. හැබැයි 1 කියොත් 1 කියොත් බිංදුව. එහෙනම් මෙතනට එකෙද්දි මෙතන බිංදුව වෙනවා. මෙතන එකෙද්දි මෙතන බිංදුව වෙනවා. මෙතන බිංදුව වෙද්දි මෙතන එක එනවා. එක වෙද්දි බිංදුව වෙනවා. බිංදුව වෙද්දි එක එනවා. කියන්නේ not gate එකක් වොන්නේ. ඔන්න XO වලින් හැදුන not gate එක. මොකද බිංදුවේදී එක වෙනවා. එක වෙද්දි බිංදුව වෙනවා. not. ඔය විදිහටම අපි හිතලා බැලුවොත් පුතේ අනිත් එක. ඔය විදිහටම අපි ගමු අනිත් එක. එතනදී එකක් බිංදුව අනිත් එක නොදන්නා පදයක්. එහෙනම් බිංදුව නොදන්නා පදයක වෙද්දී අර පැත්ත එකයි. බිංදුවේදී බිංදුවයි. එක වෙද්දී එකයි. එහෙනම් එහෙමයි. දෙකම ඒ වුණොත් කොහොමද බිංදුවයි පුතේ? ඇයි? එකම જાතියවනේ යන්නේ. දෙකම ඒ වුණොත් බිංදුවයි. හරි හැබැයි මේ දෙකක් තියෙදි විතරයි. තුනක් තියෙදි වෙනස් වෙනවා. මම ඒක පෙන්නන්නම්. මේ තියෙන ඔන්න ස්විච් එක දෙකම ඒ වෙලා දෙකක් තිබ්බොත් බිංදුවයි. එකව දෙකක් ගියත් බිංදුවයි බිංදුව දෙකක්. හැබැයි තුනක් තිබ්බොත් වෙනස් වෙනවා. ඇයි ඒ? ඔත්තේ හැදෙනවනේ. තුනක් තිබ්බොත් මේක වෙනස් වෙනවා පුතේ. ඉන්පුට් තුනක් තියෙනවා. තුනම බිංදුවයි බිංදුවයි. හැබැයි තුනම එක වුණොත් එකයි. තුනම බිංදුව නම් බිංදුවයි. තුනම එක වුණොත් එකයි. ඒ ඔත්තේ වුණොත් විතරක් XO A කියන්නේ බිංදුවයි. හැබැයි ඒක ඔත්තේ වුණොත් ඒ ගාන එකක් වෙනවා. ඔත්තේ වුණොත් එකක් නෙමෙයි. ඔත්තේ වුණොත් මොකද වෙන්නේ? ඔත්තේ වුණොත් බිංදුවේදී බිංදුවයි එකේදී එකයි. බිංදුවේදී බිංදුවයි එහෙනම් A. ඔත්තේ වුණොත් Aමයි. A තුනක් ඔත්තේ නම් ඔත්තේ ඒ ගානක් තිබ්බොත් Aමයි බිංදුව නෙමෙයි. sorry වැරදුනා. ඔත්තේ ඒ ගානක් තිබ්බොත් Aමයි. මොකද A එක වුණොත් එකයි බිංදුව වුණොත් බිංදුව. එක වුණොත් එකයි බිංදුව වුණොත් බිංදුව. ඔත්තේ ඒ ගානක් තිබ්බොත් තමයි. ඉරට්ටේ ඊළඟට not එකක් not වුණොත්. එකක් not අනික අපි දෙකකට යනවා ආපහු එකක් not වුණොත් අනික ඔය විදිහට තිබ්බොත්. එකක් අපි note කරලා ගමු. මේ ටික පුතේ කරලා බලන්න. කරලා බලුවම පැහැදිලි වෙයි. අමාරු දේවල් නෙවෙයි මේවා. හැබැයි න්‍යායන් වලදී අපි ඉගෙන ගන්නවා මේ. not වුණොත් එකක් මොකද වෙන්නේ? හැම වෙලේම බිංදුව දෙකද? මොකද්ද මට උනා උල? මොකද්ද පුතේ? සර් මේ මුල් ටිකේ මොකක්ද දන්නේ උනේ නේ සර් මම දැන් මේ ජොයින් උනේ කරන්ට් එක තිබ්බේ නැහැ සර් දැන් තමයි හරියේ එහෙම මුල් ටිකේ ඉතින් අපි කතා කරා ගොඩ වෙලා ඉන්නේ නැතුව ලොජික් ගේට් රෙකෝඩින් එක බලන්න දානවද රෙකෝඩින් එක සර් ඔව් රෙකෝඩින් එක දාන්න හා ගිය සති එකක් දැම්ම බැලුවද ඔයාලා channel එකට ග්‍රූප් එකට දැම්මේ නැහැ නෑ සර් දාලා තිබ්බේ නැහැ ගෲප් එකට දැම්මේ මම ගෲප් එකට දාන්න එකක් A තියෙනවා අනික A not තියෙනවා එකක් A තියෙනවා අනික A not තියෙනවා දැන් XO ගැන කතා කරන්නේ ඔව් එන්න අක්කරේ අවුලක් කලින් මේක ගියා ඔක්කොම අකල ගමු බලමු not එකක් වුණා අක්කරේ අවුලක් රිෆ්‍රෙෂ් කරලා බලමු හරි එකෙක් සාමාන්‍ය අනික not හරි දැන් හරි බල්බ් එකක් එන්න OXO එකක් දෙන්න සාමාන්‍ය කෙනා not එකකින් එන එක්කෙනා දැන් මොකද වෙන්නේ මේක පත් වෙනවා off කරාත් පත් වෙනවා on කරාත් පත් වෙනවා off කරාත් පත් වෙනවා මොකද off කරොත් උඩින් එක ගිහලා පත් වෙනවා on කරොත් යටින් එක ගිහලා පත් වෙනවා එන්න හැම විටම එකයි හරි මේ ටික අපි ලියාගමු මේක අපි මූලිකව දැනගන්න ඕන බූලියානු බීජගණිත ප්‍රකාශන කතා කරද්දී මේ ටික අපි මූලිකව දැනගන්න ඕන මේ ටික ඉක්මනට ලියා ගන්න පුතේ මේවා පාඩම් කරන්න ඕන නෑ මම කියන්නේ මම පාඩම් කරන්නේ නැතුව මතක තියාගන්නයි කියලා දුන්නේ හැබැයි ඉතින් ඔයාලට අමතකම වෙනව නම් පාඩම් කරගන්න ලොකු අවශ්‍යතාවයක් නැහැ
විශේෂ අවස්ථාවත් එක්ක මතක තියාගත්තා නම් හරි. විශේෂ අවස්ථා තමයි බිංදු දෙකක් ආවම O බිංදුවයි, එකේ දෙකක් ආවම N එකයි. හරි. එතකොට මේකේ බිංදුවත් එක්ක O වුණොත් O ඒත් එක්ක O වුණොත් ඒ වෙලාවට විතරක් A දෙකක් එනවා, මේකෙත් A දෙකක් එනවා. එකත් එක්ක ආවොත් එහෙම නැත්නම් A not එක්ක sorry A දෙකක් ආවොත් හෝ එකක් එක්ක ආවොත් මේකේ දැන් අපි හැදෙන විදිය කතා කරා. හරි මේක ඉක්මනින් ලියා ගන්නකො. ද්විත්වතාවය නැත්නම් ඩුවැලිටි. ද්විත්වතාවය නැත්නම් ඩුවැලිටි වලදී වෙන්නේ මෙහෙමයි. දැන් ඉහත මේකෙම දැකපු දෙයක් ඔයාලට මේ කියන්නේ. දැන් මේ තියෙන බිංදු වෙනකොට එකේව දැම්ම කියලා හිතන්නකෝ. දැන් මේ බිංදු දෙක වෙනකොට එකේ දෙකක් දානවා. 1යි 1යි. මෙතන බිංදු වෙනකොටත් එක දානවා. එතකොට ප්ලස් වෙනකොට දානවා ඩොට්. එතකොට වෙන්නේ මොකද්ද? 1 and 1. 1 and 1. උත්තරේ වෙන්නේ 1. ඒක හරිනේ. දැක්කද? තව ෆෝමැට් එකක් හැදෙනවා. මෙතනත් එහෙම දැන් බලන්න මෙතන එකේ දෙක වෙනකොට දාගන්න මේක ඉස්සරහින් මම දාන්න බිංදුව and මාක් එක දැම්ම බිංදුව සමානයි බිංදුව. තව ඒ වගේ එකක් හදාගන්න පුළුවන්. ඕක තමයි ද්විත්වතාවය කියන්නේ. මෙතනත් ගමු අපි. මෙතන දානවා A වෙනස් කරන්නේ නැහැ. n මාක් එක දානවා. A not එහෙමම තියෙනවා. එහෙමනම් වෙන්නේ මොකද්ද? බිංදුව. A not කියලා ආවේ. මෙතනත් මේ A එහෙමම තිබ්බා. A not දැම්ම. එතකොට බිංදුව. ඒ වගේ දෙවනි ස්වරූපයක් හැදෙනවා. ඒක තමයි ද්විත්වතාවය කියලා කියන්නේ. කිසියම් බූලියානු ප්‍රකාශනයකට අදාළව සත්‍ය වන තවත් ඒකට සමාන නෙවෙයි. ඒකට අදාළව සත්‍ය වන තවත් එකක් තියෙන්න පුළුවන්. ඒක හැදෙන්නේ කොහොමද? බිංදුව වෙනුවට එකක්, එක වෙනුවට බිංදුවක්, එකතු කිරීම වෙනුවට ඩොට් එකක්, ඩොට් එක වෙනුවට එකතු කිරීමක් දැමීම නිසා අපිට තවත් සත්‍ය ප්‍රකාශයක් හදාගන්න පුළුවන්. හරි. ඒකත් ලියලා පෙන්නන්න. හරි. මම ඒ කියන්නේ ප්‍රශ්න වලට වැඩි වෙලාවක් දෙන්න ඕන ඔයගොල්ලන්ට කරන්න. බූලියානු බීජගණිත ප්‍රමේයයන් ආශ්‍රයෙන් න්‍යායයන් ආශ්‍රයෙන් විසඳන්න තියෙන ඒවාට. ඉතින් මූලිකව මම න්‍යායයන් ටික කතා කරලා ඉන්නවා. මේවා මතක තියාගන්නත් හරි ලේසි. අපි කලින් කතා කරපේවම තමයි. හැබැයි නම් තියෙනවා. කමියුටේටිව් law. එහෙම නැත්නම් න්‍යාදේශ න්‍යාය. න්‍යාදේශ න්‍යායන් කියන්නේ පැති මාරු කරන්න පුළුවන්. පැති මාරු කරන්න පුළුවන්. පැති මාරු කරන්න පුළුවන් කියන්නේ මොකක්ද? A and B කියන එක B and A කියලා ලියන්න පුළුවන්. හරි. A and B කියන එක B and A කියලා ලියන්න පුළුවන්. ඒක වෙන ඕන එකකටත් වළංගුයි. හරිද? CD කියන එක DA. sorry CD කියන එක DC. ඉතින් මේ වගේ පැත්ත මාරු කරලා ලියන්න පුළුවන්. හරි. ඒක තමයි න්‍යාදේශ න්‍යායයෙන් කියන්නේ. මේවා කුලක සම්බන්ධයෙන් ගණන් වලක් තියෙනවා. ගණිතයේදී කුලක සම්බන්ධයෙන්ුත් න්‍යාදේශ න්‍යායක් තියෙනවා. හරි. එතකොට න්‍යාදේශ න්‍යායදී මොකක්ද කියන්නේ කියන එක මොන මතක තියාගන්න. කුලක වල සමානට ඔයගොල්ලෝ ඉගෙනගෙනත් ඇති. හරි. කුලක වලදී සමානලාට මේක ඉගෙනගෙනත් ඇති. පැති මාරු කර A මේලය B කියන එක B මේලය කියලා ලියන්න පුළුවන්. A ඡේදනය B කියන එක B ඡේදනය කියලා ලියන්න පුළුවන්. සමහර විට ඔයගොල්ලන්ට මතක ඇති. ඉතින් සංඝටන න්‍යාය කියන්නේ හැප්පෙන්නේ නැහැ. සංඝටන විඝටන. හරි. සංඝටන කියන්නේ මේ එකම සං කියනකොට මතකද සං එකම වර්ගයේ. මේ සංඝටන එකම වර්ගයේ ලකුණක් තියේදී වරහන ඕන එකකට දාගන්න පුළුවන්. කිසිම ගැටලුවක් නැහැ. එකම වර්ගයේ ලකුණක් තියේදී වරහන ඕන පැත්තකට දාගන්න පුළුවන්. හරි. ඒක තමයි සංඝටන. එතකොට A and B and C කියන එක A and C and B A and B and C A B and C ඔය ඕන විදිහකට ලියා ගන්න. එකම ලකුණනේ. ඒක නිකන් ගණිතේ හිතන්නේ එක එකතු කිරීම දෙක එකතු කිරීම 3. ඕක අපිට පුළුවන් 1 2 එකතු කරලා 3ට sorry 1 2 එකතු කරාම 3යි 3ට 3ක් එකතු කරන්න. නැත්නම් 2යි 3යි එකතු කරලා 5ට එකක් එකතු කරන්න. නැත්නම් 2යි 5යි එකතු කරලා sorry 2යි 3යි එකතු කරලා ඒකට එකක් එකතු කරන්න. ඔය ඕන විදිහකට කරන්න පුළුවන්. මොකද ඔක්කොම එකම ලකුණනේ. ඒ හින්දා ඕන එකක් කලින් කරගත්තට කමන්නේ. ඒ තමයි
සංඝටන. විඝටන කියන්නේ වනහරෙන් එළියේ ඉන්නවනේ 12. වරහෙන් එළියේ ඉන්න කෙනාව ඇතුලේ ඉන්න දෙන්නගේ ලකුණ වෙනස්නේ. ඇතුලේ ඉන්න දෙන්න ඇන් වෙලා ඉන්නේ. මෙතනත් ඇතුලේ ඉන්න දෙන්න ඕ වෙලා ඉන්නේ. වරහෙන් එළියේ ඉන්න එක වරහෙන් එළියේ ඉන්න කෙනා බලන්නකො ඇතුලේ ඉන්න කෙනා ඇන් වෙලා ඉඳිද්දි එළියෙන් ඕ වෙන්න හදනවා. එහෙම එළියෙන් එක්කෙනෙක් ආව තනියෙන් ඕ වෙන්න දෙන්නේ නැහැ. එහෙමනම් මෙයාටත් ඕ කළා අරයටත් ඕ කරනවා. ඔක තමයි විඝටන කියන්නේ. කියන්නේ A O ආවොත් ඔය A O දෙනවා B ටත් C ටත් දෙනවා. AOB හැදෙනවා. ඒතර AOC හැදෙනවා. මැද්දේ අර n එක එහෙමම තියෙනවා. මෙතනත් එහෙමයි. AN එළියේ ඉන්නවා. මේ මැද්දේ ඉන්නවා AOB. දැන් මේක එකම කට්ටියනේ හිටියේ. එකම වර්ග කට්ටියනේ. හින්දා ඕන විදිහකට මිශ්‍ර වෙන්න පුළුවන්. මේක ඉන්නේ වර්ග දෙකක කට්ටිය. n ඉන්නවා ඇතුලේ එළියෙන් ඉන්නවා O එක්කෙනෙක් බලන්න. ඒතර AO බෙදලා දෙනවා දෙන්නට. මෙතන එළියෙන් ඇතුලෙන් ඉන්නවා BOC එළියේ ඉන්නවා AN. AN දෙනවා දෙන්නට බෙදලා. ANB ANC. ඔක තමයි විඝටන න්‍යාය. හරි මේකයි ඔයගොල්ලන් මම දන්නවා නම් මතක හිටින්නේ නැති වෙයි. ඉතින් ඒක නම් පොඩ්ඩක් විභාගයට කලින් බලාගෙන යන්න වෙනවා. සමහර අවස්ථාවලදී මේව සුළු කරද්දී න්‍යායයන් අහනවා. සමහර වෙලාවට හරි සමහර වෙලාවට මේක සුළු කරද්දී න්‍යායයන් අහනවා. ඒ හින්දා මතක තියාගන්න. හරි එතකොට සංඝටන විඝටන ඊළඟට ඩෙන්ටිටි අනන්‍යතා ඩෙන්ටිටි කාඩ් එක කියලා මතක තියාගන්න අනන්‍යතාවය identity අනන්‍යයි මොකක්ද අනන්‍යයි an1 තිබ්බත් a-මයි ඉතින් ඒකේ ඩුවැලිටි එක දන්නවනේ ද්විත්වතාවය ලකුණු මාරු කරා එක බිංදු කරා බිංදු එක කරා n එක ප්ලස් කරා ඩොට් එක ප්ලස් කරා එක බිංදුවක් කරා එතකොට මේක තමයි දෙවන ස්වභාවය හරි මේ ද්විත්වතාවයෙන් තමයි දෙකක් එන්නේ an1 කියන්නේ a-මයි අනෙක තමයි අනන්‍යතාව ප්‍රමුඛතා කියන්නේ මේ නොදන්න කෙනා යව ගණන් ගන්නවත් නැහැ. ඇයි ඒ? ප්‍රමුඛයිනේ මෙයා. AND ගේට් එකෙන් බිඳුවක් ගියොත් අනිත් ඒවා මොනුන් ආවත් කමන්නේ බිඳුවයි. මොකද AND ගේට් එකට බිඳුව පෙන්වන්න බෑ. ඉතින් බිඳුවක් ආවට අනිත් ඔක්කොම එක වුණා මොනවා වුණත් කමන්නේ නැහැ එක්කෙනෙක් බිඳුව කියන බිඳුව. ඕ ගේට් එකත් එහෙම තමයි. අනිත් කවුරු කොහොම වුණත් දරන්නේ එක්කෙනෙක් එක වුණොත් එකයි. ඒක අපි කලින් කතා කරා. ඒක තමයි ප්‍රමුඛතාවය. ඊළඟට තදේව භාවි. ටිකක් අමුතු නම තදේවභාවි. තදේවභාවි කියලා කියන්නේ දෙන්නෙක් එකතු වෙනවා යාම තමයි යන්නේ. ANA AMයි. AOA AMයි. තමයි තදේවභාවි කියලා කියන්නේ. අනුපූරක එකක් ඉන්න උගේ අනිත් පැත්තේ ඉන්නවා. AN not A. ඒ කියන්නේ දෙකෙන් එක්කෙනෙක් බිඳුවමනේ. දෙකෙන් එක්කෙනෙක් බිඳුව වෙනවමනේ. බිඳුව ගිය හැටි AN බිඳුව වෙනවා. AN not එකදී උන් දෙකෙන් එක්කෙනෙක් එක වෙනවමනේ. එක්ක A එකයි නැත්නම් A not එකයි. එහෙනම් මේක එක වෙනවා. කොහොමද අනුපූරක? डी මෝගන් අපි කලින් කතා කරා පුතේ ඩබල් කම්ප්ලිමන්ට් කියලා කියන්නේ ද්විත්ව අනුපූරක A වල not වල not කියන්නේ සරලයි ඒක. හරි මේ න්‍යායන් ටික අපි ලියාගමු. සමරික්තතාවය මම කියලා දෙන්නම්. සමරික්තතාවය අපි ඔප්පු කර ගන්න ඕන. ඔප්පු කරාට පස්සේ තමයි ඒක ලියා ගන්න ඕන. ලියලා ඔප්පු කරත් කමන්නේ. ලියා ගන්න බූලියානු බීජගණිත න්‍යායන් කියලා චුට්ටක් පුංචි වැඩි තමයි. බූලියානු බීජගණිත න්‍යායන් කියලා මේ ටික ලියා ගමු අපි. හරි බලමු ඔයගොල්ලෝ මෙහෙම හිතලා තියෙනවා නම් ඔන්න හරි. ඉතින් මූලිකව අපිට මේ විදිහ දෙයක් කරන්න පුළුවන් පුතේ මෙතන තියෙනවා. මෙහෙම තියෙනවා දැන් A එක අපි ගත්තොත් ඔයගොල්ලන්ට පේනවා ඇති. අපිට මේ විදිහට ලියන්න පුළුවන් වම් අත පැත්ත අපිට ලියන්න පුළුවන් මෙහෙම. an1 OAOB කියලා. පුළුවන්ද බැරිද? A වල ලියන්න පුළුවන්ද an1 කියලා? පුළුවන්ද? A වෙනුවට an1 කියලා ලියන්න පුළුවන්ද? න්‍යායන් ටික ඉගෙන ගත්තා මේ තියෙන්නේ. an1 කියන්නේ මොකද්ද? an1 කියන්නේ Aමයි. අනන්‍යතා න්‍යායය. කතා කරන්න ඕනේ. an1 කියන්නේ Aමයි. අනන්‍යතා න්‍යායයට අනුව A වෙනුවට ලියන්න පුළුවන් an1. අනන්‍යතා න්‍යායයේම එක ස්වරූපයක්. A වෙනුවට an1 ලියන්න පුළුවන්. ඒ වගේම මම මේ එකක් මම ගන්න මේ එකක් පෙන්වුවම ඇතිනේ නැත්නම් මේක ගත්තත් කමන්නේ මේකත් අපිට ගන්න පුළුවන්. ඒ වගේම මේකත් අපිට පෙන්වන්න පුළුවන්. මෙතන AO0 කියලා.
AO0 මෙන්න මේ විදිහට ගන්න පුළුවන් මේකේ අනිත් පැත්ත. හරි. න්‍යායන් ටික මොකුත් නොදා මම කියන්නේ. මේ දෙවන ස්වරූපය. මෙහෙම ගත්තාම ඊට පස්සේ මේ දෙන්නටම පොදුයිනේ an විඝටන න්‍යාය දැක්කනේ. විඝටන න්‍යායයේදී කරේ මේ තනියෙන් ඉන්න කෙනා දෙන්නට බෙදලා දුන්නා. මේ an. ඕකේ රිවර්ස් එක මොකද්ද? an එළියට ගත්තම අපිට BOC එකක් ලියන්න පුළුවන් මේ. an මෙයාගෙත් තියෙනවා, an මෙයාගෙත් තියෙනවා. පොදු ටික එළියට ගත්තම an එළියට ගත්තම BOC කියලා ලියන්න පුළුවන්. ඒ වගේම තමයි මෙතනත් an තියෙනවා, මෙතනත් an තියෙනවා. එළියට ගත්තම අපිට ලියන්න පුළුවන් 1OB. හරි මෙතනත් අපිට ලියන්න පුළුවන් ඒ විදිහටම AO නේ පොදු AO එළියට ගත්තම 0 and B. මට චුට්ටක් කියන්න පුතේ 1OB කියන්නේ මොකද්ද? 1OB කියන්නේ සමාන වෙන්නේ මොනකටද? සදීප අර න්‍යායම් බලලා කියන්නේ 1OB කියන්නේ මොකද්ද? B සහ 1 තියෙනවා O ගේට් එකේ. මොකද්ද අපිට ලැබෙන්නේ? මුලින්ම කතා කර එකේ. ඉන්දුවර B සහ 1 තියෙනවා. මොකද්ද ලැබෙන්නේ? ඉන්දුවර ඉන්නවද? B සහ 1 තිබ්බොත් මොකද්ද ලැබෙන්නේ? දෙන්නකින් කවුරුරේ කියන්නේ පුතේ? B සහ 1 තිබ්බොත් මොකද්ද ලැබෙන්නේ? එක ලැබෙන්නේ. එතකොට මෙතනින් BO1 කියන්නේ 1යි. මෙතන AN තියෙනවනේ. එතන AN එහෙමම තියෙනවා. AN1 කියන්නේ මොකද්ද? අපෝ එමයි නේද? AN1 කියන්නේ මේ. ඔව් AN1 කියන්නේ එමයි. AN1 කියන්නේ එමයි. ඉතින් ඔය විදිහට අපිට ඔන්න එක සුළු කරලා දැන් දකුණු පැත්තේ තියෙන එක අපිට ගන්න පුළුවන්. එහෙමනම් මේක සත්‍යයි. මෙතනත් එහෙමනේ. මෙතනත් දැන් මෙතන තියෙනවා B එක බිඳුවක් ඇන්නුනාම බිඳුවයි. මොකද AND ගේට් වලට බිඳුව පෙන්වන්න බෑනේ. එතකොට A එක O වෙනවා බිඳුව. A එක බිඳුව O වුණාම මොකද්ද? ඒකත් අපි කතා කරන්නේ. A එක බිඳුව O වුණාම නැතනේ. ඒ කියන්නේ ඔය දෙවිදියටම ඕක ඔප්පු වෙනවා. තේරුණාද ඔප්පු කරන්න හැටි? විභාගයේදී આવත් කරන්න පුළුවන් වෙනවා. හරි. ලියලා පෙන්නන්න. ලියලා පෙන්නන්න. ලියලා පෙන්නන්න පළවෙනියට ඔන්න ප්‍රශ්නකුත් තියෙනවා. ඒ ප්‍රශ්නෙත් එක්කම අපි ලියමු. ප්‍රශ්නෙත් ලියන්න පහත බූලියාන ප්‍රකාශන ඉහත සඳහන් න්‍යායයන් අනුව සුළු කර දක්වන්න කියලා පළවෙනි එක තමයි දැන් ඕන උත්තර ඕනේ නැත්නම් ඔයගොල්ලන්ගේ මම මේක ලියන්න විතරක් දෙනවා. දැන් උත්තර try කරන්න උත්සාහ කරන්න උත්තර හදන්න දැන්. මම එකක් හදලා බැලුවානේ උත්තර හදන්න උත්සාහ කරන්න. හරි මේ විදිහට අපිට න්‍යායයන් ආදේශ කරන්න. දැන් මේකේද සුළු කරන්න තියෙන්නේ අපි බලමු. මෙතනදී අපිට දාන්න පුළුවන් විශේෂයෙන්ම distributive විඝටන න්‍යාය. මේ කොයි න්‍යායද තෝරගන්න කියන එක ඔයගොල්ලෝ හිතලා බලන්න ඕන. දැන් මේ බලන්න මේ සලකුණු තමයි හිතන්න ඕන. දැන් මේ ඇතුලේ තියෙන්නේ n එළියේ තියෙන්නේ O. පොදු දෙන්නට පොදුවේ එළියේ තියෙන්නේ A not A කියන එක. ඒතර not A දෙන්නටම දෙන්න ඕන. not A OA. මෙතනත් not A OB. ඒ තමයි විඝටන න්‍යාය හැටි. විඝටන න්‍යායෙන් කියන්නේ එළියේ ඉන්න එකනා not A නේ. ඒකත් එක්ක O. ඒ දෙක ඒක පොදුවේ මෙයාටයි වෙන වෙනම දෙන්න ඕන. එතකොට මැද්දේ තියෙන ඒ ලකුණ එහෙම වුණා. A O A not කියන්නේ එකයි. ඒක අපි දන්නවා. ඊළඟට A not OB කියන්නේ ඒක එහෙමම තියෙනවා. එතකොට එකත් එක්ක යම් කිසි දෙයක් අනුපූරක න්‍යාය අනුව එකත් එක්ක A තිබ්බොත් එන්නේ Aමයි. එකත් එක්ක A තිබ්බොත් අනුපූරක න්‍යාය අනුව එන්නේ A. එහෙමනම් එකත් එක්ක මෙහෙම එකක් තිබ්බොත් අනුපූරක න්‍යාය අනුව එන්න ඕන A not OB කියන එක. හරි. අනුපූරක අනන්‍යතා න්‍යාය. අනන්‍යතා න්‍යායත් එක්ක එකත් එක්ක යම් එකක් ඇන්නුනොත් ඒකමයි ලැබෙන්නේ. එහෙනම් ඒකම තමයි උත්තරේ වෙන්නේ. දැන් පැහැදිලිද? ඒත් නැද්ද? ඊළඟ එකත් බලන්නකෝ. ඊළඟ එකේ මොකද්ද වෙන්නේ? ඊළඟ එකේ පොදුවේ බලන්න දෙන්නටම B පොදුයි. B පොදු හින්දා B එළියට ගත්තා.
B පොදු හින්දා B එළියට ගත්ත. එතන තියෙනවා A not A. A not තියෙනවා A තියෙනවා. A not තියෙනවා O වෙලා A තියෙනවා. A not A කියන්නේ එකයි. එකයි කියන්නේ මෙතන B එක යම් කිසි දෙයක් n වුණොත් නැත්නම් එකත් එක්ක යම් කිසි දෙයක් n වුණොත් ඒකමයි. පැහැදිලිද මේ වහදන විදිය? දැන් හරිස කියන්නේ අර එකක් වෙනුවට ආදේශ කරන්න පුළුවන් නේ. ඔව් ඉතින් ආදේශ කරන්නේ මේ ගණන් වල ඔයගොල්ලෝ හදනවා වගේ තමයි ඔයගොල්ලෝ යන්නේ. ගණන් වල ඔයගොල්ලෝ ආදේශ කරන්නේ පුතේ එක එක නීති න්‍යාය. ඒ වගේ තමයි. වෙනසක් නැහැ. ඉතින් අර තියෙන න්‍යායයන් අනුව ඒවා දාලා මේව කරලා බලන්න ඕන. හරි. තුන්වෙනි එක උත්සාහ කරන්න ඔය දෙක ලියලා තුන්වෙනි එක උත්සාහ කරන්න. පොඩි කාලයක් අරගෙන. මේ දෙක ලියන්න මේ දෙක ඒ කියන්නේ හිතේ ඉඳලා ලියන්න. ඔයාලා මේක බලාගෙන ලියනවටත් වැඩිය හිතලා ලියන්න. මෙතන තියෙන පොදු A not දෙන්නට බෙදලා දෙනවා. විඝටන න්‍යායෙන් ඊළඟ විඝටන න්‍යායෙන් මෙතන ගත්තම A not A කියන්නේ එකයි. A not A කියන්නේ එකයි කියන්නේ ඒකට හේතුව අනුපූරක න්‍යාය. බලන්න ලියාගත්ත අනුපූරක න්‍යාය. මොකද්ද කියලා බලන්න අනුපූරක න්‍යාය ආයෙ පාර. ලිය note එක ලියාගත්තා. ඊට පස්සේ මෙතන තියෙන්නේ AO A not OB. මොකද අනන්‍යතා න්‍යාය අනුව මෙහෙමයි වෙන්නේ ඒක අපිට දාන්න. මෙතනත් ඒ වගේ දෙන්නටම B පොදුයි B එළියට ගත්තා. ඇත්තටම මෙතන ඩොට් නේ තියෙන්නේ. ඩොට් පෙන්නලා නැති වුණාට ඩොට් නේ තියෙන්නේ. ඒ හින්දා ඩොට් B කියන එක එළියට නැත්නම් B ඩොට් කියන එක එළියට ගත්තා. ඩොට් B B ඩොට් කියලා ලියන්න පුළුවන් පැති මාරු කරලා. ඊළඟට A not මෙතන ඉතුරු වෙනවා මෙතන A ඉතුරු වෙනවා. ඒක එකයි. එහෙමනම් bn1 කියන්නේ b. මේක try කරන්න. මොන මේක මං චූට්ටක් උදව් කරලා තියෙනවා. පොඩි උදව්වක් කරලා තියෙනවා බලන්න කරන්න පුළුවන්ද කියලා. තුන්වෙනි එක. හරි නැවත මේ ටික කරන්න නැවත මේ ටික කරලා උත්සාහ කරලා බලන්න. එතකොට ඔන්න මම පොඩක් ලේසි කරලා තිබ්බ එක මම බැලුවේ ඒක කරන්න පුළුවන්ද කියන එක. මෙතනදී මොකද කරන්නේ අපි මේ දෙන්න බලන්න මම මේක මේ විදිහට ලියාගත්තම මම කරේ න්‍යායදේශ න්‍යාය ඇසෝසියේටිව් ලෝ. න්‍යායදේශ න්‍යායෙන් පුළුවන් තැන් ටික මාරු කරලා ලියා ගන්න. ලකුණ එකම හින්දා. එහෙනම් මම තැන් මාරු කරලා ලිව්වා. එහෙම ලිව්වට පස්සේ ඔයාලට පැහැදිලිව පේනවා මේ පළවෙනි එක්කෙනාට සහ දෙවෙනි එක්කෙනාට මේ දෙන්නට BC පොදුයි, BNC පොදුයි. ඒ දෙන්නම එළියට ගත්තා. බලන්න කොච්චර ලේසිද එකම ටික කරන්න තියෙන්නේ. BC පොදු හින්දා BC එළියට ගත්තා. BC එළියට ගත්තාම මෙතන ඉතුරු වෙනවා A not මෙතන ඉතුරු වෙනවා A. එතකොට A not O A එනවා. මෙතනත් B not C පොදුයි. බලන්න මෙතනත් B not C පොදුයි. ඒ හින්දා B not C එළියට ගත්තා. එතකොට ඉතුරු වෙනවා ආයෙත් මෙතන A not. A not කියන්නේ එකයි මෙතනත් A not කියන්නේ එකයි. එහෙමනම් BCN1 කියලා මේක ලියා ගන්න පුළුවන්. මොකද මේකත් එකයි මේකත් එක නිසා. ඊට පස්සේ BCN1 කියන්නේ කොහොමද BC? මොකද 1 එක යම් කිසි දෙයක් ඇන්නොත් ඒකමයි. 1 එක කොස් ගෙඩියක් පොල් ගෙඩියක් දෙල් ගෙඩියක් ඇන්නුනොත් ඒකමයි. හරි? ඒක මතක තියාගන්න 1 එක A ඇන්නුනොත් Aමයි මේ Aමයි 1 එක B ඇන්නුනොත් Bමයි 1 එක C ඇන්නුනොත් Cමයි එහෙනම් 1 එක BC ඇන්නුනොත් BCමයි. ඔක අපි ඉගෙන ගත්තා අනන්‍යතා න්‍යායෙන්. ඉතින් අනන්‍යතා න්‍යායෙන් ඒක ලිව්වම මේ දෙන්නට පොදු මොනවාද බැලුවම C පොදුයි. බලන්න මෙයාටත් C තියෙනවා මෙයාටත් C තියෙනවා. C වෙලියට ගන්න. C වෙලියට ගත්තම BB not එක තියෙනවා. BB not කියන්නේ එකයි. ආයෙත් අපි දාමු අනන්‍යතා න්‍යාය CN1 කියන්නේ Cමයි. ඒතර උත්තරය වෙන්නේ C. ඊළඟ එක බලන්න. ඊළඟ එකත් ඒ වගේමයි. ඒ වගේම පොදු ඒවා ටික එළියට අරගන්නයි තියෙන්නේ. ඉතින් මම මේ කහ පාට කරලා තියෙන පද දෙකේ බලන්න ABD not ABD not කියන දෙක මේ දෙන්නට පොදුයි. එහෙනම් C not C ඉතුරු වෙනවා. ඊළඟ දෙන්න ගන්න ABD පොදුයි C not C ඉතුරු වෙනවා. මෙතනත් ABD පොදුයි. sorry AB not C පොදුයි AB not C පොදුයි DD not එකතු ඉතුරු වෙනවා. මෙතනත් මේ නිල් පාටින් දක්වලා තියෙන්නේ AB not C not පොදුයි D not D ඉතිරි වෙනවා. ඉතින් එහෙම ගත්තම ඔය ටික හදලා බලන්න අර කලින් වගේම පුතේ C not C කියන්නේ එකයි මෙතන C not C එකයි DD not එකයි DD not එකයි එහෙනම් ආපහු මේ හතර ඉතුරු වෙනවා. ඔය හතර ඉතුරු වුණාම ආයෙත් අපි මොකද කරන්නේ ළඟ තියෙන ඒවා බලනවා මේ පද මාරු කරලා හරි අපි බලනවා. පද ටික මාරු කරලා හරි බලනවා මේ සමාන ඒවා තියෙනවා. අපි එකක් ඇතුළට එකක් වරහන් ඇතුළට දාගෙන සුළු කරගන්න බලන්න. එතන හම්බ වෙනවා AB. මෙතන හම්බ වෙනවා AB not. AB දැම්මම D not D. AB not දැම්මම CC not. D not D කියන්නේ එකයි CC not කියන්නේ එකයි. හරි.
එහෙම ගත්තම ඊළඟ වටේදී අපිට ලියන්න පුළුවන් AB AB not කියලා. AB AB not කියලා ලියන්න පුළුවන්. එතන A දෙක ගත්තම මෙතන A පොදුයි. A ලිව්වා BB not ලිව්වා BB not කියන්නේ එකයි. AN1 කියන්නේ Aමයි. හරි මේ දෙක කරාම වලට හොඳ ප්‍රැක්ටිස් එකක් එන්න ඕන පුතේ. මේ දෙක ලියනකොට සිහියෙන් ලියන්න. හරි හැම වෙලේම සිහියෙන් ලියන්න. මොකද්ද මේ කරේ? උඩ එක බලාගෙන යට එක චිත්‍ර වගේ ලියන්න එපා. හොඳට කල්පනා කරලා ලියන්න. කල්පනා කරලා න්‍යායයන් එක්ක ලියන්න. එතකොට පැහැදිලි. හරි ඊළඟට අපි බලමු මේ න්‍යායයන් නැතුවත් සුළු කරන්න ක්‍රමයක් තියෙනවා. මම ඒක කියලා දෙන්නම් හැබැයි ඒක කියලා දුන්නාට පස්සේ මම න්‍යායයන් පාවිච්චි කරනත් විදිහක් කියලා දෙනවා. පොඩි ට්‍රික් එකක් විභාගෙට. න්‍යායයන් නැතුව ලියන හැටි කියලා දීලා ඊට පස්සේ මම පොඩි ට්‍රික් එකක් කියලා දෙනවා. න්‍යායයන් පාවිච්චි කරන හැටි. මේ න්‍යායයන් නැති ක්‍රමේ හදා ගන්න පුළුවන්. එතකොට ඒවා එච්චර අමාරු නැතුව එක්සෑම් එකේදී විසඳ ගන්න පුළුවන්. ඒක මම කියලා දෙන්නම්. එතකොට බොහෝ විට භාවිතා වෙන න්‍යායයන් තමයි මේවා. න්‍යාදේශ, විඝටන, අනුපූරක, අනන්‍යතා. මතක තියාගන්න බොහෝ විට පාවිච්චි වෙන්නේ ඕවා. න්‍යාදේශ, විඝටන, අනුපූරක, අනන්‍යතා. හරි මේ දෙක ඉක්මනින් ලියාගෙන මට කියන්න. හරි යම් නෝට් එකක් ලියනවා කියලා කියන්නේ ඒක මේ ස්කිල් එකක් වගේම මතක තබා ගැනීමේ ටෙක්නික් එකක්. ඒකයි ලියන්න කියන්නේ. හිත එතකොට මොලේට යනවා. මේ හින්දානේ මේක වෙන්නේ. මේ හින්දානේ මේක වෙන්නේ කියලා හිතලා තමයි ලියන්නේ. හැබැයි අපේ ළමයි ඔන්ලයින් ක්ලාස් වල ගොඩාක් වෙලාවට මම කියන්නේ ඔයගොල්ලෝ කරනවා කියලා මම දැකලා තියෙනවා. මොකද කරන්නේ? ලියන්නේ ගම අම්මලේ ලියන්න. අනේ ඔක ලියන්න ඕනේ නෝට් එකනේ ඕන. ස්ක්‍රීන්ෂොට් එකක් ගහලා වර්ඩ් වල දාගන්න පස්සේ print එකක් කරේ දාගන්න බැරිය කියලා එහෙම ඉන්නවා. ඉතින් නෝට් එක තියනවා කියලා හිතන් ඉන්නවා. විභාගෙදිත් ඔයාලා ආපහු මතක් කරනවා. ඔක ස්ක්‍රීන්ෂොට් එකක් ගත්ත නෝට් එක තියෙනවනේ. තියනවා කියලා හිතන් ඉන්නවා. ඉතින් විභාග ඉවරලා හිතන් ඉන්න පුළුවන් නෝට් එක තියෙනවා. හැබැයි විභාගෙත් ලකුණු එන්නේවත් මුකුත් වෙන්නේ නැහැ. ඒ හින්දා කවුරු හරි එක කරනවා නම් මම කියන්නේ මේ ක්ලාස් එකේ වල කරනවායි කියලා. මම දන්නේ මම දෙන කාලේ ඔයගොල්ලෝ හරියට ප්‍රයෝජනෙට අරගෙන එක කරගත්තා නම් ඕගොල්ලන්ගේ සාර්ථකත්වය. හැබැයි ඔයගොල්ලෝ ස්ක්‍රීන්ෂොට් ගහගත්තොත් ඔයගොල්ලන් ස්ක්‍රීන්ෂොට් ගැහුවට කමන්නේ නැහැ. මම කියන්නේ ස්ක්‍රීන්ෂොට් ගහන්න එපා කියලා. අපෝ ඕනතරම් හොඳ ස්ක්‍රීන්ෂොට් ගහගන්න. කිසිම අවුලක් නැහැ. මම නෝට් එකම දෙන්න. ඒකත් අවුලක් නැහැ. ඒක නෙවෙයි ප්‍රශ්නේ. ඕගොල්ලෝ හරියට මේක පාවිච්චි කරේ නැත්නම් ඕගොල්ලෝගේම පරිහානිය. ඒක අපරාධයක්. හරි. ඉතින් මම ලේසි ක්‍රමයේ ඊළඟට කියලා දෙන්න යන්නේ කානෝ සිතියම් K-map. හරි K-map එතකොට K-map වලට කලින් ගුණිතයක ගුණිතය කියන මේක අපි මේක ගියසතිය කරපු හින්දා නැවත වතාවක් ලියන්න අවශ්‍ය නැහැ මේ කොටස. sum of products ගුණිතයක එකතුව ගුණිතයන්ගේ එකතුව හරි n ද්වාර මගින් සම්බන්ධ වන ආදාන o ද්වාර හරහා යැවීමෙන් ලැබෙන ප්‍රතිදානය. මේ එකේ වට n ද්වාර වලින් ලියනවා. ඒවා o ද්වාර හරහා සම්බන්ධ කරාම ලැබෙන ප්‍රතිදානය sum of products. ඊළඟට o ද්වාර වලින් ලැබෙන o ද්වාර වලින් ලැබෙන එක ඒ ලැබෙන දේ n ද්වාර වලින් සම්බන්ධ කිරීමෙන් ලැබෙන එක අපි කියනවා product of sums කියලා. මේක අපි කලින් සතියේදී සාකච්ඡා කරා. ඒක තමයි මේ K-map වල මූලික පදනම. හරි K-map එකක් හදද්දී පදනම වෙන්නේ sum of product of sum තමයි පදනම වෙන්නේ. ඒ කියන්නේ n ද්වාරයකින් අපි එක ලබා ගන්න උත්සාහ කරනවද o ද්වාරයකින් බිඳුව ලබා ගන්න උත්සාහ කරනවද? n ද්වාරයකින් එක ලබා ගන්න උත්සාහ කරනවද o ද්වාරයකින් බිඳුව ලබා ගන්න උත්සාහ කරනවද කියන එක තමයි අපි මෙතනදී සැලකිලිමත් වෙන දේ. n ද්වාරයකින් එක ලබා ගැනීමට නම් මේ බිඳුව නෝට් කරන්න ඕනේ. b නෝට් කරා c නෝට් කරාම හරි. මෙතනදිත් මේ බිඳුව නෝට් කරන්න ඕනේ. මේ බිඳුව නෝට් කරාම b නෝට් කරා නම් හරි. මෙතනදි මේ බිඳුව නෝට් කරන්න ඕන c නෝට් කරා. අනිත් තැන් වලදී එක ඕනේ නැහැ නේ. එක ඕනේ නැති හින්දා මේකේ උත්තරේ වෙන්නේ මොකද්ද? a b not c නැත්නම් එක බිඳුව අවස්ථාව a b not c not එක බිඳුව අවස්ථාව a b not c එක බිඳුව එක අවස්ථාව a b c not කියන්නේ එක බිඳුව අවස්ථාව. ඔය තුන ගත්තම ඔය අවස්ථා තුනෙන් තමයි මේ ප්‍රතිදානය අපිට ලබා දීලා තියෙන්නේ. ඊළඟ එක product of sums. ඒ කියන්නේ බිඳුව ලබා ගන්න අපි උත්සාහ කරනවා. A B C ඕ කරාම කොහොමද බිඳුව තමයි
3ම බිඳුවනේ බිඳුවයි. මෙතනදී 3ම බිඳුව නැහැ හින්දා C ව note කරනවා නේ. මෙතනදී 3ම බිඳුව නැහැ හින්දා B ව note කරනවා නේ. මෙතනදී B C එක වෙලා තියෙන හින්දා B සහ C දෙකම note කරනවා. මොකද බිඳු 3ක් නෙවන ඕ ගේට් එකේ. බිඳුව වෙන්නේ බිඳු 3ක්. මෙතනදී ABC 3ම එකයි. ඒ හින්දා 3ම note කරලා ගන්න. ඉතින් ඔය ටික ඇන් කරාම එනවා අනිත් ප්‍රකාශනය. ඕක තමයි K-map වල පදනම. කානෝ සිතියම් නැත්නම් K සිතියම් වල පදනම. මාතෘකාව ලියා ගන්න කානෝ සිතියම් K සිතියම්. මේ තමයි අර ලේසි ක්‍රමය. කානෝ සිතියම් නැත්නම් K සිතියම්. කානෝ සිතියම් K සිතියම් මේක ලියා ගන්න. හරි ඉතින් ඊට පස්සේ අපි බලමු කොහොමද මේක ලියන්නේ. K සිතියමක් අඳිද්දී අපිට මේ ABC කැමති පැත්තකට දා ගන්න පුළුවන් මේ සිතියම ත්‍රිමාන සිතියමක්. හැබැයි අඳින්නේ ද්විමානව. ත්‍රිමාන සිතියමක් අඳින්නේ ද්විමානව. මම ගත්තා AB මේ පැත්තට, C උඩ පැත්තට. C ට ලැබෙන්න පුළුවන් අගය C බිඳුව විය හැකියි C එක වෙන්න පුළුවන්. AB ට වෙන්න පුළුවන් අලකලංචි ඔක්කොම ටික ලියන්න ඕන. AB ට වෙන්න පුළුවන් මොනවාද? AB දෙකම බිඳුව වීම, B විතරක් එක වීම, AB දෙකම එක වීම, A විතරක් එක වීම. ඕවනේ වෙන්න පුළුවන්. හරි? AB දෙකට වෙන්න පුළුවන් දේවල් ටික. C ට වෙන්න පුළුවන් දේවල් ටික. බිඳුව වීම එක වීම. කොහොම වුණත් වලංගු K සිතියමක මේක අහලා තියෙනවා එක්සෑම් එකේ. කොහොම වුණත් වලංගු K සිතියමක ලක්ෂණය තමයි මෙතන සිට මෙතනට ගමන් කරද්දී වෙනස් වෙන්නේ එකම එක බිට් එකක් විතරයි. දැන් මෙතන A බිට් එකයි B බිට් එකයි දෙකක් තියෙනවනේ. දෙකම බිඳුව තියෙනවා. මෙතනදී A බිඳුව විදිහට එහෙමම තියෙනවා වෙනස් වෙලා නැහැ. හැබැයි B විතරක් වෙනස් වෙලා. ඊළඟ මෙතනින් පල්ලෙහාට බලමු. මෙතනින් ඊළඟ එකට යද්දී B එක විදිහට තියෙනවා A විතරක් වෙනස් වෙලා. මෙතනින් මෙතනට යද්දී A එක විදිහට තියෙනවා B විතරක් වෙනස් වෙලා. මේක රවුමටත් ගන්නවා මෙහෙම. රවුමක් කරකලා අර A4 කොලයක් රවුමට කරකලා රෝල් කරගන්න පුළුවන්. රෝල් කරලා බැලුවම මෙතනින් මෙතනට යද්දී B බිඳුවට තියෙනවා A විතරක් වෙනස් වෙලා. මෙතන නොතේරුණ දෙයක් තියනවද මේ වගුව ගහන එකේ? මේ වගුව ගහන එකේ නොතේරුණ දෙයක් තියෙනවද? දැම්මම අහන්න ඕන. මොකද නොතේරුණ ඔයාලට අවංක වෙන්න මේ වගුව හැදීමේ නොතේරුණ දෙයක් මේ පිළ පුරවන එක නෙමෙයි මම කියන්නේ. වගුව ලියා ගන්න එක. A B ට ලැබෙන්න පුළුවන් අගයන් C ට ලැබෙන්න පුළුවන් අගයන්. පැහැදිලිද? කතා කරන්න. ඒක හරි සර්. හරි. එතකොට මේක වැරදි. මේක වැරදි වෙන්නේ ඇයි කියලා මට කියන්න මේ දෙවනි වගුව. කොයි තැන හින්දාද වැරදි වෙන්නේ දෙවනි වගුව? දෙවනි වගුවේ A B තියෙනවා C තියෙනවා. මොකද්ද වැරද්ද? කොහෙන්ද පැහැදිලි නම් කියන්න ඕනේ. මෙතන වැරද්ද මොකක්ද? සදීප මොකද්ද වැරද්ද මේ කේස් සිතියම වැරදි. ඇයි වැරදි? මේ කේස් සිතියම ප්‍රශ්නයක් නැහැ. මේ කේස් සිතියම වැරදි. මේක විභාගයේදී ඇහුවා. ඇයි මේ කේස් සිතියම වැරදි? මෙතනදී මම බිට් අතර පරතරය කියන එක තේරුණාද? වෙනස් වෙන්න පුළුවන් එක බිට් එකයි. මෙතනින් මෙතනට වෙනස් වෙන්න පුළුවන් එක බිට් එකයි. ඊළඟ එකෙන් නම් මේ මෙතනට එක බිට් එකයි වෙනස් වෙන්නේ. නොතේරුණා නම් ආය අහගන්න. මේ හරිය ඉඳන් මේ හරියට වෙනස් වුනේ මේ බිට් එක විතරයි.
මෙතන ඉඳන් මෙතනට යද්දි වෙනස් වුනේ මේ බිට් එක විතරයි. මෙයා තමයි වෙනස් වුනේ. මෙතන ඉඳන් මෙතනට යද්දි වෙනස් වුනේ මේ බිට් එක විතරයි. මේ එක මේ බිඳුවක් වුණා. මේ රවුමට යද්දි වෙනස් වුනේ මෙන්න මේ එක මේ බිඳුවක් වුණා. හරි. දැම්මට කියන්න පල්ලෑයගේ වැරද්ද මොකක්ද? ඒකත් හරි නැද්ද සර්? හරි කියලාද කියන්නේ පල්ලෑය? මෙතන ඉඳන් මෙතනට ඔන්න එකක් වෙනස් වුණා. එතන ඉඳන් මෙතනට කීයක් වෙනස් වෙලාද? එකද දෙකක් වෙනස් වෙලාද? මේ බිඳුවත් එකක් වෙලා නේද? මේ එක බිඳුවකුත් වෙලා නේද? එතකොට බිට් දෙකක් වෙනස් වෙලා නැද්ද? ඔව් සර්. ඒක තේරුම් නැත්තම් නෑ කියලා කියන්නකො පුතේ. මට ලේසි මට ආයෙ කියලා දෙන එක. මොකද ඔයාලා මේ බොරුවට ඔව් කියනවට වඩා. තේරුණාද නැද්ද? ඒක වැරදි කියලා. එතන බිට් දෙකක් වෙනස් වෙලා කියන එක තේරුණාද? බිඳුවක් එකක් වෙනවා කියන්නේ. ඊළඟට එකක් බිඳුවක් වෙනවා කියන්නේ. එතන බිට් දෙකක් වෙනස් වෙලානේ. එහෙම බිට් දෙකක් වෙනස් වෙන්න බෑ. ඒකයි වැරද්ද. වෙන මේ දැන් මෙහෙම බිඳුවක් බිඳුව එකක් වෙනවා කියන්නේ එකයි වෙනස් වෙන්නේ. මේක විතරයි වෙනස් වෙන්නේ. ඒ බිඳුව එක වෙනවයි කියලා කියන්නේ මේ බිඳුව විතරයි වෙනස් වෙන්නේ. මේ එක විදිහටම තියෙනවා. ඊළඟට එක බිඳුව වෙනවා කියන්නේ මේක විතරයි වෙනස් වෙන්නේ. ඊළඟට මේක රවුමෙන් ගත්තමත් මෙයා විතරයි වෙනස් වෙන්නේ. ඔක තමයි සාමාන්‍ය ස්වභාවය වෙන්න ඕන දේ. මෙතන දෙකක් වෙනස් වෙලා. එන්න මේක වැරදි. ඊළඟ මේක හරිද වැරදිද? මම මොකුත් දාලා නැහැ. මම හරි වැරද්දක් දාලා නැහැ. බලන්න හරිද වැරදිද කියලා. එක තියෙනවා බිඳුව එක තියෙනවා බිඳුව තියෙනවා එක බිඳුව තියෙනවා. වැරදි නේ සර්. කොතනද වැරද්ද තියෙන්නේ? බිංදුව එකේ ඉඳලා බිංදුව වෙනකොට දෙකම මේ වෙනස් වෙලා. බිඳුව එකේ ඉඳන් බිඳුව වෙලා තියෙන්නේ කොහෙද? මෙතනනේ බිඳුව එක තියෙන්නේ. හරි සර්. ඒකෙන් බිඳුව වෙනකොට කොහෙද දෙකක් වෙනස් වෙලා තියෙන්නේ? මේ බිඳුව විදිහටම තියෙනවා. මේ එක තමයි බිඳුවක් වෙලා තියෙන්නේ. මෙයානේ වෙනස් වෙලා තියෙන්නේ. බිඳුව එකක් බිඳුව වුණා කියන එක ප්‍රශ්නයක් නෑ. ඒක වැරද්දක් නෙමෙයි. එහෙමනම් කොහෙද වැරද්දක් තියෙන්නේ? එහෙමනම් කොහෙද වැරද්දක් තියෙන්නේ? කොහෙද වැරද්දක් තියෙන්නේ? නැත්නම් හරිද මේක? හරි. හරි. මෙතන වෙනස් වෙලා තියෙන එකෙන් බිඳුව එකට. එහෙනම් එකයි වෙනස් වෙන්නේ. බිඳුව එකෙන් බිඳුවට. එහෙමනම් මෙයා විතරයි වෙනස් වෙන්නේ. ඒ බිඳුවෙන් එක බිඳුවට. මෙයා විතරයි වෙනස් වෙන්නේ. මෙතනින් මෙතනට රවුම යනකොට මෙයා විතරයි වෙනස් වෙන්නේ. හරිනේ? එහෙනම් මේක කොහොමද එකයිනේ වෙනස් වෙන්නේ මේ පැත්තට ඒක ප්‍රශ්නයක් නෑ. එහෙනම් ඒක හරි. එතකොට නිවැරදි කේ මැප් එකක් හොයාගන්න දන්නවද දැන්? එක්සෑම් එකේ අහුවොත් මේකේ මැප් එක හරිද මේකේ මැප් එක වැරදිද කියලා අහුවොත් හොයාගන්න දන්නවද දැන්? ඔය දන්නවද නැද්ද? දන්නවා. හරි. ඊළඟ එක තමයි මේවා ටික මාක් කරගන්න ඕන. මේ ඊළඟට ඉස්සලම අපි මේ K map එක හදමු sum of products වලින්. එක බිඳුව අවස්ථාව. කොහොමද අපි මාක් කරන්නේ? එක බිඳුව අවස්ථාව කියන්නේ මොකද්ද? A වලගේ මොකද්ද මෙතනදී? A වලගේ 1යි. B වලගේ
බිඳුවයි. C වලගේ බිඳුවයි. ඒ හින්දා නේද දෙක නොට් වෙලා ඇවිල්ලා තියෙන්නේ. හරි. මට කියන්න කොහෙද ඒක තියෙන්නේ? A වලගේ එකයි B බිඳුවයි C බිඳුවයි. කොහෙද ඒක තියෙන්නේ? මේ වගුවේ A එකක් වෙන B සහ C බිඳුවක් වෙන ස්ථානය කොහෙද? A එකක් වෙන B සහ C බිඳුවක් වෙන. A එකක් වෙන්න ඕන. A එකක් වෙන්නේ මෙතනයි මෙතනයි. B සහ C බිඳුවක් වෙනනම් B බිඳුවක් වෙන්න ඕන. මේ තියෙන B විතර නෙවෙයි C බිඳුවක් වෙන්න ඕන. කොහෙද එහෙනම් තියෙන්නේ? A එකයි B බිඳුවයි C බිඳුව වෙන්නේ කොහෙද? දැන් මේ තියෙන්නේ පුතේ අගයන් මේ වගුවක අපි දානවනේ වගුවක ශීර්ෂ විදියට හෙඩින්ස් විදියට දානවනේ. ඒතකොට ඒ හෙඩින්ස් විදියට දාන අගයන්. එතකොට මේ තීරුව පුරාම මේ පැත්තේ තීරුව පුරාම තියෙන්න ඕන අගයන් තමයි මේ විදියට තියෙන්නේ. A එකයි B බිඳුවයි. මේ හරහට දිගටම A එකයි B බිඳුවයි. දැන් අපි හොයාගන්න ඕන මොකද්ද? පහළට මොකක්ද වෙන වෙලාවද? පහළට C බිඳුවක් වෙන වෙලාව. කොහෙදද පහළට C බිඳුවක් වෙන්නේ? A B නම් A එකයි B බිඳුවයි කියන්නේ මේ අවස්ථාව. C බිඳුවක් වෙන්නේ කොයි වෙලාවේද? මෙතනද? මෙතන මම 1 කියලා දානවා. මෙතනද? A එකයි B බිඳුවයි. C බිඳුවක් වෙන්න ඕන. C බිඳුව වෙන්නේ 1 කියන ස්ථානයේද 2 කියන ස්ථානයේද? 1 කියන ස්ථානයේ. හරි. මොකද C බිඳුවයි එකයිනේ තියෙන්නේ. එහෙනම් A එකයි B බිඳුවයි මේක වෙන්නේ මෙන්න මෙතන. එතන අපි 1 කියලා මාක් කරනවා. හරිද? තේරුණාද? හරි. ඊළඟට මට කියන්න මේක කොහෙද මාක් කරන්නේ? A එකයි B බිඳුවයි C එකයි. ඊට ඉස්සරහද ඊට උඩද? A එකයි B බිඳුවයි C එකයි. දෙවෙනි තැන. ඒ කියන්නේ දෙක ඔව් හරි දෙක. A එකයි B බිඳුවයි C එකයි. ඒ කියන්නේ මෙතන. ඊළඟට මාක් කරනවා A එකයි B එකයි C බිඳුව. ඒ කොහෙද? Aත් එකයි Bත් එකයි. එහෙම වෙන්නේ මෙතනනේ. C බිඳුවයි. ඒ කියන්නේ මේ පැත්තනේ Aත් එකයි Bත් එකයි වෙන්නේ. C බිඳුව වෙන්නේ මේ අතට. එහෙනම් මෙතන නේද? හරිද? හරි. ඊටු තැන් බිඳුව විදිහට දාගන්නවා. තේරුම් ගන්න ඕනේ. නිකම් එක චිත්‍රයක් නෙවෙයි. මේ තියෙන අගයන් තමයි මාක් කරන්නේ. 1යි බිඳුවයි කියන එක පල්ලෙහ. 1යි බිඳුවයි 1යි කියන එක මෙතන පල්ලෙහ. ඊළඟට 1යි බිඳුවයි කියන එක. මෙතන පල්ලෙහ. ඔය විදිහට මාක් කරගන්න. ඔය විදිහට මාක් කරගෙන නිකන් ඉන්නේ නැහැ. හරි ඔය විදිහට මාක් කරගෙන ඊට පස්සේ බලනවා ඍජු කෝණාශ්‍රාකාරව හෝ සමචතුරාශ්‍රාකාරව දෙකේ බලවල කණ්ඩායම් හැදිය හැකිද කියලා. ඍජු කෝණාශ්‍රාකාරව හෝ සමචතුරාශ්‍රාකාරව දෙකේ බලවල කණ්ඩායම්. දෙකේ තුන්වෙනි බලය කියන්නේ කීයද? කීයද? 8 කණ්ඩායම් හදන්න පුළුවන්. දෙකේව තියෙන 8ක් නෑනේ. දෙකේ දෙවෙනි බලය කීයද? 4යි. 4 කණ්ඩායම් හදන්න පුළුවන්ද? 4ක් තියෙන දෙකේව නෑ 3යි තියෙන්නේ. දෙකේ එක්වෙනි බලය කීයද එහෙනම්? දෙකේ කණ්ඩායම් හදන්න පුළුවන්ද? ඍජු කෝණාශ්‍රාකාරව සමචතුරාශ්‍රාකාරව. පුළුවන්. මෙන්න මේ දෙක. ඔන්න මම හරියට අඳිනවා පොඩ්ඩක් මේක හරියටම ඔලුවට දාගන්න. ඊළඟ දවසේ මම ප්‍රැක්ටිස් කරවනවා. මේ දෙක ඔන්න ඍජු කෝණාශ්‍රාකාර කණ්ඩායම. මට කියන්න ඔය දෙකට නියත කවුද? වෙනස් නොවී තියෙන්නේ කවුද? A B C අතුරෙන් වෙනස් නොවී තියෙන්නේ කවුද? A එකයි B බිඳුවයි C බිඳුවයි. B වෙනස් වෙන්නේ නැද්ද? මේ දෙන්නටම ගත්තම වෙනස් වෙන්නේ නැද්ද? ඔය තියෙන්නේ කවුද? A වලගේ කීයද ඔය දෙන්නටම? එකයි. ඒක අපි ලියනවා A කියලා. B වලගේ දෙන්නට වෙනස් වෙනව නේද? B උඩ එක්කෙනාට එකයි යට එක්කෙනාට බිඳුවයි. වෙනස් වෙනවනේ.
ඔව්. මේ මෙයාට 1යි මෙයාට 0යි b වෙනස් වෙනවා. ආයෙ වෙනස් වෙන්නේ නැත්තේ කවුද? c දෙන්නට මේකයි වෙනස් වෙනවද? c 1යි නේද? ඔව්. වෙනස් වෙනවා. c බිඳුවනේ. වෙනස් වෙන්නේ නැහැ සර්. වෙනස් වෙන්නේ නැහැ. c බිඳුවයි ඒක අපි ලියන්නේ c not කියලා. c බිඳුවයි කියන එක ලියන්නේ c not. ඔන්න එක පදයක් අපි හොයාගත්තා. ඔය මේක විසඳුවම එන එක පදයක් වෙයි. ඊළඟට දාගන්න එකතු කිරීමේ ලකුණ. දැන් ඊළඟ පදේ හොයන්න යන්නේ. තව තියෙනවනේ. තව group එකක් හදන්න පුළුවන් මේ පැත්තට. මේකෙන් නිල් පාට අරගෙන මෙන්න නිල් පාට group එක. මේ දෙන්න ඍජු කෝණාශ්‍රාකාරව තව group එකක්. මට ඒ දෙන්නට වෙනස් වෙන්නේ නැත්තේ කවුද කියලා කියන්නේ? ඒ දෙන්නට වෙනස් වෙන්නේ නැත්තේ කවුද? ඒ වෙනස් වෙනවද? නිල් පාට group එකට. නිල් පාට කණ්ඩායමට. ඒ වෙනස් වෙනවද? ඒ නියතයිද? ඒ දෙන්න සම්බන්ධවම හිතන්න. නිල් පාට කණ්ඩායමේ සමාජිකයෝ දෙන්නයි. සමාජිකයෝ දෙන්නගේ ඒවලාගේ කීයද? ඒ වෙනස් වෙනවද නැද්ද? නැත්තම් ඒවලාගේ කීයද? B වෙනස් වෙනවද නැද්ද? C වෙනස් වෙනවද නැද්ද? හරි මෙහෙම කියන්නකො මට උත්තර දඟලන්න දෙයක් නෑ. ඔක උත්තර හිතන්න දෙයක්වත් නෑ. මෙයාගේ මට කියන්නකො A B C වල අගයන් ටික. මේ ඔන්න මම ඊතලේ ගහපු එක්කෙනාගේ A කීයද B කීයද C කීයද? පිළිවෙලින් කියන්නේ. A එකයි B බිඳුවයි. බිඳුවයි C බිඳුවයි. බිඳුවයි A එකයි B බිඳුවයි C. මෙයාගේ කීයද? A ඒකයි B B බිඳුවයි C එකයි. C එකයි. එහෙනම් ඉතින් දැන් දන්නවනේ කවුද වෙනස් වෙන්නේ නැත්තේ කියලා. A එක විදියට තිබ්බා B බිඳුව විදියට තිබ්බා. B බිඳුව කියන එක අපි ලියන්නේ B නෝ. ඔන්න ගානේ උත්තරේ. හරි. ඔහොම තමයි ඔක හොයන්නේ. මේ ප්‍රශ්නේ සුළු කරාම يعني මේක සුළු කරාම ලැබෙන්නේ මෙන්න මේ උත්තර. මෙහෙමයි මේවා ප්‍රැක්ටිස් කරන්න ඕන. මේවා නිකම් බෑ. මේවා ප්‍රැක්ටිස් කරන්න ඕන. හරි? මේ ටික ආයේ ප්‍රැක්ටිස් කරමු අපි. තව ගොඩක් තියෙනවා මේක කරන්න. K-maps තමයි ලබන සතියෙම කරන්න. K-maps උයි පුළුවන් වුණොත් අපි යන්න ඕන sequential logics වලට. universal gates වලට. මෙහෙමයි මට වේගෙන් කරන්න පුළුවන්. ඕගොල්ලෝ මේවා ප්‍රැක්ටිස් කරලා ආවොත්. හරි මේ ටික ප්‍රැක්ටිස් කරන්න. මම මෙතනට එනකන් නෝට් එක ඉන්නකො මම දැන් දාන්න. මෙතනට එනකන් නෝට් එක මම ඔයාලට දානවා දැන්. එතකොට ඒ ටික බලාගෙන සම්පූර්ණ එකම දාන්නම්. සම්පූර්ණ එකම දානවා හැබැයි මෙහෙමයි. මේ සම්පූර්ණ එකම දාන්නේ මේක තියාගෙන දැන් ඔයාලා print string ගහගෙන සතුටු වුණා වගේ නෙමෙයි ඈ print string ගහගත්තම මම දන්නේ. ඒ වගේ සතුටු වෙන්න නෙමෙයි දාන්නේ. කරලා බලන්න මම දාන්නේ. එහෙන් එක හරියට පාවිච්චි කරන්න. නැත්නම් අපරාධයක්. හරි අපරාධයක් කියන්නේ ඇත්තටම අපරාධයක්. වැඩක් නැහැ නේද? ඔයාලට වැඩකුත් නැහැ මට වැඩකුත් නැහැ. ඉන්න මම දාන්නම් PDF එකක්. PDF එක ඩවුන්ලෝඩ් කරගන්න මම chat එකට දානවා. Logic gates.
හරි මේක මම එවුවා ඩවුන්ලෝඩ් කරගන්න chat එකෙන්. ඊළඟ දවසේ මම මේක ඉතුරු ටික කතා කරනවා පුතේ. එහෙනම් සූදානම් වෙලා ඉන්න. තව පොඩ්ඩයි තියෙන්නේ මේ පාඩම ඉවර කරන්න. තව පිටු 20ක් වගේ තියෙන්නේ. ඒ පිටු 20 ලබන සතියේ හෝ ඊට පස්සේ සතිය වෙද්දී ඉවර කරන්න පුළුවන්. හැබැයි මෙහෙමයි ඔයගොල්ලෝ හැම වෙලේම මට ඉවර කරන්න පුළුවන් වේකින්. ඒක නෙවෙයිනේ වැදගත් වෙන්නේ. ඔයගොල්ලෝ මේක තේරුම් ගන්න. එහෙනම් නැවත නැවත මේ වීඩියෝස් බලන්න. මේ channel එකේ තියෙන වීඩියෝ එක මම දානවා. මේක මේ දවස් ටිකට මම පබ්ලික් දානවා. ඒකින්ද ඔයාලට මම විශේෂයෙන් මෙවන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඔයාලට පුළුවන් එක බලන්න. ඔයගොල්ලෝ සර්ච් කරන්න මෙන්න මේ channel එක. ලසොන් දන්ජන learn ICT කියන channel එක සර්ච් කරගන්න. ඒක සර්ච් කරලා බලන්න මම මේ වීඩියෝස් ටික අප්ලෝඩ් කරනවා පබ්ලික්. හරි. මේකෙන් බලා ගන්න. ඒකල්ලා ප්‍රැක්ටිස් කරන්න. ආයෙ ප්‍රැක්ටිස් කරන්න. ලබන තව සතියකින් පොත බලන්න ඉන්න එපා. ඒක තේරුමක් නෑ. හරි මම අදට නවත්තනවා මෙතනින් පුතේ. එහෙනම් ලබන සතිය පිටුරු ටික කතා කරමු. night